එතකොට අපිට තියෙන්නේ අද කතා කරන්න මේ ආපෙද්ධර්ම පිළිබඳව. දැන් අපි කලින් මේ කතා කරපු පාඩම් වල මහරි ගැටලුවක් තියෙනවද? ස්වධර්ම ගැන කතා කළා. ඊට අමතරව මේ බ්‍රාහ්මණීන්ගේ කුල ක්‍රමයේ පිළිබඳව කතා කරා නේද? ඊට පස්සේ බුදුහාම මේ කියන්නේ වර්ණ ධර්ම එහෙම නැත්නම් මේ කුල ක්‍රමයේ පිළිබඳ බෞද්ධ විචාරය අපි කතා කළා. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවද? එතකොට ප්‍රාග් බෞද්ධ අවධිය පිළිබඳව කතා කරා. ඒ වගේම මොනවාක් ගැටලුවක් තියෙනවද? නෑ. එහෙනම් අද අපිට තියෙන්නේ ආපදධර්ම පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මොනවාද මේ ආපදධර්මයක් කියලා කියන්නේ නේද? ඒ කියන්නේ මේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය නේද? මෙන්න මේ ආර්ය වංශිකයන්ගේ යහපත උදෙසාම හඳුන්වා දෙන්න පටන් ගත්ත නේද? නැත්තම් හඳුන්වා දුන්න තවත් බමුණු ඉගැන්වීමක් විදිහට අපිට මේ ආපදධර්ම හඳුන්වන්න පුළුවන් නේද? දැන් මේ ආපදධර්ම ආපද අවස්ථාවකදී තමයි මේ ආපදධර්ම ක්‍රියාවට නංවන්නේ නේ. ඉතින් මේකත් අපිට කියන්න පුළුවන් දැන් අර කලින් ඉගෙනගත්ත ඉගැන්වීමක් වගේම මේ ඉගැන්වීම් ක්‍රමයක් මේ බ්‍රාහ්මණයින් සමාජයේ කැපිලා පේන්න නේද? සමාජයේ අන් අයට වඩා ඉහළින් ඉන්න මේ දරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටත් අපිට මේ ආපදධර්ම හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ ස්වධර්ම නේ මේ ස්වධර්ම දේව නියමයක් බැවින් සියල්ලන් මේවා ගෞරවයෙන් පිළිගන්න ඕන. ඒතරක් නෙමෙයි ඒවා පිළිබඳව තර්ක විතර්ක කිරීමද වෙනස් කිරීමද නොකරන්න ඕනේ. අපි ස්වධර්ම පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් මේ ස්වධර්ම වලින් දැන් ස්වධර්ම කියලා කියන්නේ එහෙනම් අපි දන්නවා මේ ඒ කුලයන්ට පැවරිලා තිබිච්ච කාර්යයන් කියලා නේද? බ්‍රාහ්මණ කුලයට මොනවද තිබුණේ? ක්ෂත්‍රීය කුලයට මොනවාද තිබුණේ? වෛශ්‍ය කුලයට මොනවාද තිබුණේ? සහ ශුද්‍ර කුලයට මොනවාද පැවරිලා තිබුණේ කියන එක අපි දන්නවා. ඉතින් ඒ කුලයට පැවරිලා තිබිච්ච කාර්යයන් තමයි එහෙනම් ස්වධර්ම කියන්නේ නේද? දැන් ඒවා කිසි විටකවත් වෙනස් කරන්න බෑ. තමන්ගේ කුලයට නියමිත වෙලා තිබිච්ච කාර්යයන් තමන් අනිවාර්යෙන් නොපිරිහෙලාම ඉටු කරන්න ඕනේ. බැරි වෙලාවක්වත් යම්කිසි ආපදා තත්ත්වයක් ආවා කියන්නකො නේද? අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ ජලයෙන්, සුළඟෙන්, ගින්නෙන්, භූමිකම්පා වලින් නේද? කැරලි කෝලාහල වලින් මෙන්න මේ වගේ දෙයකින් යම් විදිහකට අපිට කියන්න බෑනේ මොන හරි දෙයක් වෙයිද කියලා. කැරලි කෝලාහලයක් වෙයිද, ජල ගැලීමක් වෙයිද, සුලිසුලුඟක් හමයිද, ගින්නක් පැතිරලා යයිද, භූමිකම්පාවක් වෙයිද කියලා කියන්න බෑ. මොන හරි දෙයක් මේ වගේ ආපදා තත්ත්වයක් ඇති වුණොත් එහෙම අන්න ඒ වගේ ආපදා තත්ත්වයන් වලදී අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙතක් තමයි මේ ආපද ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ආපද නේද? ආපදා ධර්ම කියලා කියන්නේ. ඉතින් දැන් මේ ආපද ධර්ම කියලා ගත්තාම අලුතෙන්ම විශේෂයෙන්ම ක්‍රියා පටිපාටියක් හඳුන්වලා දීලා නෑ බ්‍රාහ්මණින්. අර ස්වධර්මම තමයි යම් තාක් දුරකට වෙනස් කරලා දක්වලා තියෙන්නේ ආපද ධර්ම කියලා. දැන් බ්‍රාහ්මණයින්ට තියෙනව නේද? ඉගෙන ගන්න තියෙනවා, උගන්වන්න තියෙනවා, යාග කරන්න තියෙනවා, යාග කරවීම තියෙනවා. දන් පිළිගන්න ඕනේ. දන් ඊට පස්සේ දන් දෙන්න ඕනේ නේද? ඒක අපි සඳහන් කළේ මනුස්මෘති 188 ශ්ලෝකයේ තියෙනවා කියලා. අධ්‍යාපන මධ්‍යනං යජනං යාජනං තථා දානං ප්‍රතිගහංචයව බ්‍රාහ්මණ මකල්පයා කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මනුස්මෘතියේ 189 වෙනි ශ්ලෝකයේ තියෙනවා කියලා මේ ක්ෂත්‍රීය වංශිකයන්ට අයිති ස්වධර්ම පිළිබඳව. මොනවාද? ප්‍රජානං රක්ෂණං දාන මිච්ඡාධ්‍යන මේවච විශේෂ ප්‍රශක්තිශ්ව ක්ෂත්‍රියස්ස සමායතං කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ වෛශ්‍ය වංශිකයන් නේද? එයාලට හිමි වෙලා තියෙන ස්වධර්ම පිළිබඳව මනුස්මෘතියේ 190 වෙනි ශ්ලෝකේ තියෙනවා කියලා. මොනවාද ඒ පිළිබඳව සඳහන් වෙන්නේ? පශූණං රක්ෂණං දාන මිච්ඡාධ්‍යන මේවච මණික්පතං කුසීදංච වෛශ්‍යයස්ස කෘෂිමේවච කියන ශ්ලෝකයේ සඳහන් වෙන්නේ එහෙනම් වෛශ්‍යයන්ට පැවරලා තිබිච්ච ස්වධර්ම පිළිබඳව. ඊට පස්සේ මනුස්මෘති 191 වෙනි ශ්ලෝකය ගත්තාම මේකේ තියෙනවා ඒක මේ වුතු ශුද්ධස්සේ ප්‍රභූන් කර්ම සමාධිසත්.
ඒතේෂා මේ වර්ණාන ශුශ්‍රෂා මනුසූයසා කියලා මේ ශුද්‍රයන්ට පැවරලා තියෙන ස්වධර්ම පිළිබඳව ඉගෙන ගත්තා. දැන් මේව ඒ කුලයන්ට පැවරලා තිබිච්ච ධර්මයන්නේ නේද? දැන් බැරි වෙලාවක්වත් ඒ නිසා තමයි අපි වට ස්වධර්ම කියලා කියන්නේ. දැන් බැරි වෙලාවක්වත් හිතමුකෝ ආපදා තත්ත්වයක් ඇවිල්ලා කියලා රට තුළට නේද? අන්න ඒ අවස්ථාවලදී මේ තමන්ගේ කුලයට පැවරිලා තිබිච්ච කාර්යයන් ඒ විදිහටම තමන් ඉෂ්ට කරන්න ඕන වෙන්නේ නැහැ. තේරෙනවද? තමන්ගේ කුලයට පැවරිලා තියෙන කාර්යයන් ඒ විදිහටම ඉෂ්ට කරන්න ඕනේ නැහැ. ආපදා තත්ත්වයක් මේ පැමිණලා තියෙනවනේ. බ්‍රාහ්මණයින්ට පුළුවන් මේ ශාස්ත්‍රීය වංශිකයන්ගේ කටයුතුත් කරන්න, වෛශ්‍ය වංශිකයන්ගේ කටයුතුත් කරන්න පුළුවන් බ්‍රාහ්මණයින්ට. හදිසි අවස්ථාවක්නේ. ඒ වගේ අවස්ථාවක මේ තමන්ගේ තියෙන දේවල් හොය හොයා ඉන්න ඕනේ නැහැ. තමන්ට වඩා පහත ඉන්න කෙනෙක්ගේ කුලයක උනත් දෙයක් ඉෂ්ට කරන්න නැත්නම් කාර්යය කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ශාස්ත්‍රීය ගත්තාන් පස්සේ ශාස්ත්‍රයන්ට පුළුවන් වෛශ්‍යයන්ගේ කාර්යයන් කරන්න. වෛශ්‍යයන්ට ඉතින් කවදාකවත් ශුද්‍රයන්ගේ කාර්යයන් නම් සිද්ධ කරන්න ලැබිලා නැහැ. මොකද එහෙම කරන්නේ නැහැ යාලා. දැන් බ්‍රාහ්මණයන් සිද්ධ කරෙත් ශාස්ත්‍රයන්ගේ සහ වෛශ්‍යයන්ගේ කාර්යයන් විතරයි. මේ ශාස්ත්‍රීය වංශිකයන් සිද්ධ කළේ එයාලගේ කාර්යයන් සහ මේ වෛශ්‍ය වංශිකයන්ගේ විතරයි. දැන් වෛශ්‍යයන්ගෙත් උනේ වෛශ්‍යයන්ගේ කාර්යයන් විතරයි එයාලට තිබුණේ. දැන් ශුද්‍රයන්ට අර එයාලට කොහොමත් ප්‍රසාදයක් තිබුණ නැහැ සමාජය තුල නේද? අර ප්‍රභූ කුලයන් වන බ්‍රාහ්මණ කුලයට, ශාස්ත්‍රීය කුලයට, වෛශ්‍ය කුලයට මෙන්න මේ කුල තුනට බැල මෙහෙවරකම් කරන එක තමයි එයාට ලැබිලා තිබිච්ච එකම දේ විදිහට සලකන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ ආපදා අවස්ථාවවලදී වුණත් අර තමන්ට උරුම දේ නේද? පරම්පරාවෙන් පැවතෙන දේ අම්මා තාත්තා මේ දාසයෝ නම් එයාලගේ මාර්ගයේම යන එක තමයි මේ ශාස්ත්‍රීය ශුද්‍ර වංශකයන්ට හිමිලා තිබිච්ච එකම කාර්යය වුණේ. ඉතින් අපිට කියන්න පුළුවන් මේ ඉගැන්වීමත් නේද? මේ බ්‍රාහ්මණයින් සමාජයේ තවදුරටත් කැපිලා පේන්න, අන්‍යයන්ට වඩා තමන් උසස් කියලා පේන්න හඳුන්වපු නැත්නම් උගන්වපු ඉගැන්වීම් පිළිවෙතක් කියලා. දැන් මේව හැමතිස්සෙම ඉහළ ඉඳලා පහළට තමයි ආවේ මේ ඉගැන්වීම් ගලාගෙන. නැත්නම් පහළ ඉන්න කෙනෙක්ට කවදාකවත් ඉහළ කෙනෙක්ගේ කුලයකට අයිති යුතුකමක් නැත්නම් වගකීමක් කාර්ය සාධනයක් ඉෂ්ට කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ කාරණාවන් නිසා. එතකොට දැන් මේකනොත් දැන් කොහොමත් බ්‍රාහ්මණයින් යාළගේ தත්ත්වය රැකගෙන තියෙනවා. මොකද දැන් යාළට දැන් ආපදා අවස්ථාවකදී උනත් බ්‍රාහ්මණයින් කරේ ශුද්‍රයන් මේ ශාස්ත්‍රයන්ගේ කාර්යයන් සහ වෛශ්‍ය වංශිකයන්ගේ කාර්යයන් විතරයි. නේද දැන්? ඊට පස්සේ ශාස්ත්‍රීය වංශිකයන්ට කවදාකවත් මේ බ්‍රාහ්මණ කට්ටිය අපි ඒව කරනවා, අපි යාළගේවත් කරන්න ඕනි. එන්නේ වගේ අවස්ථාවක් ලැබිලා නැහැ නේද? හැමතිස්සෙම මේක අර උඩ ඉඳලා පහළට තමයි නේද? ඒ කියන්නේ පඩිපෙළක් බැහැගෙන එනවා වගේ තමයි යාලා කාර්යයන් සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් ආපද ධර්ම කියලා කියන්නේ ආපද අවස්ථාවන් වලදී පිළිපදින්න ඕන ධර්ම. බ්‍රාහ්මණයන් ශාස්ත්‍රීය වංශිකයන්ගේ සහ මේ වෛශ්‍ය වංශිකයන්ගේ ධර්ම අනුගමනය කළා. ශාස්ත්‍රීය වංශිකයන් මේ වෛශ්‍ය වංශිකයන්ගේ ධර්ම අනුගමනය කළා. වෛශ්‍ය වංශිකයන් යාළගේ මේවා කළා. ශුද්‍රයින්ට අර හැමදාම වගේම දාසකම් කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ආපද ධර්ම කියලා කියන්නේ අන්න ඒවට ඒක ගැන පිළිබඳව හරි ගැටලුවක් තියෙනවද? ඒක තේරුණාද? තේරුණා. එහෙනම් අපි නෝට් එක දාගමුද? අද දිනේ දාලා දාගන්න. 2021 12:15 දාගන්න. ආපද ධර්ම අනුත් මාතෘකාව බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය යන බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය යන ආර්ය වංශිකයින්ගේ යහපත උදෙසා ආර්ය වංශිකයින්ගේ යහපත උදෙසා හඳුන්වා දෙන ලද තවත් බමුණු ඉගැන්වීමක් වශයෙන්
තවත් බමුණු ඉගැන්වීමක් වශයෙන් ආපෙද්ධර්ම හඳුන්වා දිය හැකිය. ආපෙද්ධර්ම හඳුන්වා දිය හැකිය. මුලදී බමුණන් කුල 4කට හෙවත් මුලදී බමුණන් කුල 4කට හෙවත් වර්ණ 4ට කළ යුතු කාර්යයන් වර්ණ 4ට කළ යුතු කාර්යයන් බෙදා දක්වනු ලැබිණි. බෙදා දක්වනු ලැබිණි. ඒවා ස්වධර්ම නමින් හැඳින්විය. ඒවා ස්වධර්ම නමින් හැඳින්විය. සෑම කුලයක් විසින්ම ස්වධර්ම අනුගමනය කළ යුතු අතර එම ධර්ම අනුවම ක්‍රියා කළ යුතු විය. එම ධර්ම අනුවම ක්‍රියා කළ යුතු විය. වෙනත් කුලවලට අයත් කාර්යයන්හි නිරත වීම නොකළ යුතුය. ස්වධර්ම දේව නියමයක් බැවින් සියල්ලෝම ඒවා ගෞරවයෙන් පිළිගත යුතු යැයිද පෙන්වා දී තිබුණි. සියල්ලෝම ඒවා ගෞරවයෙන් පිළිගත යුතු යැයිද පෙන්වා දී තිබුණි. ඒවා පිළිබඳව තර්ක විතර්ක කිරීමද වෙනස් කිරීමද නොකළ යුතු අතර කොතෙක් අඩුපාඩු සහිත වුවද තම කුලයට පැවරුණු කාර්යයන්වලම යෙදිය යුතු බව අවධාරණය කළහ. තම කුලයට පැවරුණු කාර්යයන්වලම යෙදිය යුතු බව
අවධාරණය කළහ. අලුත් ඡේදකින් ලියා ගන්න. ස්වධර්ම වලින් මෙවැනි ආකාරයේ උපදේශයක් ඉගැන්වුවද ස්වධර්ම වලින් මෙවැනි ආකාරයේ උපදේශයක් ඉගැන්වුවද රටට විපත්තිදායක අනතුරුදායක අවස්ථාවන්හිදී රටට විපත්තිදායක අනතුරුදායක අවස්ථාවන්හිදී තමන් කැමති රැකියාවක නියැලී කටයුතු කිරීමට අවස්ථාව ආපද්ධර්ම නමැති ඉගැන්වීම යටතේ අවසරය ලබා දී තිබුණි. ආපද්ධර්ම නමැති ඉගැන්වීම යටතේ අවසරය ලබා දී තිබුණි. මේ අනුව එබඳු අවස්ථාවලදී පමණක් ස්වධර්ම යටතේ පැන වූ නීතියට පටහැනිව යමින් කටයුතු කිරීමේ හැකියාව ලබා දී තිබුණි. විපත්තිදායක අවස්ථාවන් ලෙස සැලකෙන්නේ ජලයෙන්, සුළඟෙන්, ගින්නෙන්, භූමිකම්පාවලින්, කැරළි කෝලාහලවලින්, ආදියෙන් වන අනතුරුය. මෙවැනි අවස්ථාවකදී තම කුල පරම්පරාවට පැවරුණු කාර්යයන්හි
නිරත වීම අනිවාර්ය නොවුනි. අනිවාර්ය නොවුනි. එහිදී බ්‍රාහ්මණයන්ට ක්ෂත්‍රිය වංශිකයන්ගේ වෛශ්‍ය වංශිකයන්ගේ කාර්යයන්වල නිරත විය හැකි විය. ක්ෂත්‍රියන්ට වෛශ්‍යයන්ගේ කාර්යයන්වල කටයුතු කිරීමට අවස්ථාව සැලසුණි. කිසිවිටෙකත් බ්‍රාහ්මණයන්ට ශුද්‍ර වංශිකයන්ගේ කටයුතු කිරීමට අවසරයක් ලැබුණේ නැත. කිසිවිටෙකත් බ්‍රාහ්මණයන්ට ශුද්‍ර වංශිකයන්ගේ කටයුතු කිරීමට අවසරයක් ලැබුණේ නැත. අලුත් ඡේදකින් එහෙත් ශුද්‍රයන්ට ආපදා අවස්ථාවලදී පවා තම කටයුතු වෙනස් කර ගැනීමට කිසිදු සහනයක් හිමි නොවූහ. ජීවිතය පුරාම වහල් ජීවිතයක් ගත කිරීම හැර වෙනත් කටයුත්තක් ඔවුන්ට නොවීය. මේ අනුව
ආපධර්ම යනු මේ අනුව ආපධර්ම යනු බ්‍රාහ්මණයන් තව දුරටත් සමාජය තුළ ස්ථාවර වීමට අනුබල දුන් විශේෂ වරප්‍රසාදයක් සේ සැලකේ. බ්‍රාහ්මණයන් තම අනන්‍යතාවය සමාජ ගෞරවය තහවුරු කර ගැනීමට ආපධර්ම මගින් උත්සාහ ගෙන තිබේ. එයට හේතුව වශයෙන් පෙන්වා දිය හැක්කේ බ්‍රාහ්මණ වංශිකයන්ට නියමිත කාර්යන්වල නිරත වීමට අන් කිසිම කුලයකට ඉඩකඩක් නොලැබීමයි. බමුණන්ට වඩා ඉහළ කුලයක් ද දක්නට නොලැබුණි. අලුත් ඡේදකින් බමුණන්ට ක්ෂත්‍රියයන්ගේ හා වෛශ්‍යයන්ගේ කාර්යවල නියැලීමට හැකි වුවද ක්ෂත්‍රියයන්ට වෛශ්‍යයන්ට
බමුණන්ගේ කාර්යයන් කළ නොහැකි විය. බමුණන්ගේ කාර්යයන් කළ නොහැකි විය. මේ අනුව ආපදා අවස්ථාවලදී පවා ඉහළ කුලවල කාර්යයන් නොකළ යුතු අතර ආපදා අවස්ථාවලදී පවා ඉහළ කුලවල කාර්යයන් නොකළ යුතු අතර කළ යුතු වන්නේ තම කුලයට පහළ අයගේ කාර්යයන් පමණි. එනම් ඉහළ සිට පහළට පමණක් වන අතර පහළ සිට ඉහළට නොවේ. මේ අනුව පොතපත විමසා බලන කල ගොවිතැන් කටයුතු කරමින් දිවි ගෙවූ බමුණන් හා වෙළෙඳාම් කටයුතුවල යෙදී සිටි ක්ෂත්‍රිය වංශිකයන් පිළිබඳවද තොරතුරු අනාවරණය වේ. ඒ අපි කතා කළේ එහෙනම් ආපදධර්ම පිළිබඳව නේද? ආපද අවස්ථාවන් වලදී පිළිපදින්න ඕනේවා තමයි එහෙනම් මේ ආපදධර්ම තොරතුරු අනාවරණය වේ. හරි නේද? හරි. එතකොට මේ පාඩම අපි කතා කළේ ආපදධර්ම පිළිබඳවනේ. ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අහන්න හරි ගැටලුවක් තියෙනවා නම් මේ පාඩමේ. එහෙනම් හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ එහෙනම් ආශ්‍රම ධර්ම පිළිබඳව නේ. අපි වර්ණ ධර්ම පිළිබඳව කතා කළා. ස්වධර්ම පිළිබඳව කතා කළා. දැන් අද මේ ආපද ධර්ම පිළිබඳව කතා කළා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ
බමුණන්ගේ මේ බ්‍රාහ්මණයින්ගේ ඉගැන්වීමක් වෙච්ච තවත් ඉගැන්වීමක් වශයෙන් හඳුන්වන මේ ආශ්‍රම ධර්ම පිළිබඳව නේද? ආශ්‍රම ධර්ම පිළිබඳව තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බමුණන්ගේ දැන් මේ වර්ණ ධර්ම තුලින් මේ සමාජ ක්‍රමේ එයාලා ප්‍රධාන කොටස් 4 වර්ග කළානේ නේද? මේ ආශ්‍රම ධර්මයට තේ කරලා තියෙන යාලා තමන්ගේ ජීවිතය නේද? නැත්නම් මේ පුද්ගල ජීවිතය කොටස් 4කට බෙදලා දැක්වීමක් තමයි මේ ආශ්‍රම ධර්ම යටතේ බ්‍රාහ්මණයින් සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ ආශ්‍රම ධර්ම වලින් කුලීන පුද්ගලයන්ගේ ජීවිතේ කුලීන මේ කුලයෙන් උසස් නේද? බ්‍රාහ්මණයින්ගේ, ශාස්ත්‍රයන්ගේ, වෛශ්‍යිකයන්ගේ මෙන්න මෙයාලගේ ජීවිත ඒ තියෙන මේ විවිධ අවදි වගේම අපේක්ෂාවන් තීරණය කිරීමක් තමයි මේ ආශ්‍රම ධර්ම තුලින් යාලා සිද්ධ කරලා තියෙන්නේ. හරිද? ඉතින් ඒවා මේ ඒ කියන්නේ එක් සැලැස්මකට අනුව තමයි එයාලා සිද්ධ කරලා තියෙන්නේ. දැන් කුඩා කාලයේ ඉඳලා මහලු කාලය දක්වාම එක් එක් අවස්ථාවන් වලදී නියම වෙලා තිබිච්ච කටයුතු තමයි මේ ආශ්‍රම ධර්ම තුලින් ඉදිරිපත් කිරීමට යාලා උත්සුක වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම මේ ජීවිත කාලය ප්‍රධාන කොටස් 4ක් එහෙම නැත්නම් මේ අවධි 4ක් යටතේ තමයි බෙදා දක්වලා තියෙන්නේ. වෛශ්‍ය දක්වලා තියෙන. ඉතින් ඒ යටතේ අපිට ගන්න පුළුවන් බ්‍රහ්මචාරී අවධිය, ගෘහස්ත අවධිය, වානප්‍රස්ත අවධිය සහ සන්න්‍යාසී අවධිය කියන මේ අවධි 4. තේරුණාද? ආශ්‍රම ධර්ම යටතේ පුද්ගල ජීවිතේ කොටස් 4ක් යටතේ දක්වලා තිනවා. ඒවා තමයි බ්‍රහ්මචාරී අවධිය, ගෘහස්ත අවධිය, වානප්‍රස්ත අවධිය සහ සන්න්‍යාසී අවධිය කියන අවධි 4 නැත්නම් කොටස් 4. ශෛශවේ ව්‍යස්ත විද්‍යානාම් යෞවනේ විශේෂිනාම් වාර්ධකේ මුනි වෘත්තීනාම් යෝගේනාන්තේ තනූපජම්. ඉතින් මේ ආශ්‍රම ධර්ම වලින් සිද්ධ කරන කාර්යයන් තමයි මේ ශ්ලෝකයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. අපි ඒවා පිළිබඳව මේවා කියන්නේ මේ අවධි 4 පිළිබඳව සාකච්ඡා කරගෙන යද්දී අපි කරුණු ඉගෙන ගනිමු. ඉතින් මුලින්ම තියෙන්නේ මේ බ්‍රහ්මචාරී අවධිය නේද? පුද්ගල ජීවිතයේ අවධි 4කට බෙදුව ආශ්‍රම ධර්ම යටතේ බ්‍රහ්මචාරී අවධිය, ගෘහස්ත අවධිය, වානප්‍රස්ත අවධිය සහ සන්න්‍යාසී අවධිය වශයෙන්. ඉතින් අපි මුලින්ම බලමු බ්‍රහ්මචාරී අවධිය පිළිබඳව. මේ බ්‍රහ්මචාරී අවධිය කියලා හඳුන්වන්නේ යාලා ළමා කාලය නේද? ළමා කාලේ ගත කරන්න ඕන විදිහ තමයි මේකින් මේ බ්‍රාහ්මණයින් සමාජගත කරලා තියෙන්නේ නේද? උතුම් හැසිරීම, උතුම් චර්යාවන්, උතුම් ගති පැවතුම් නේද? මෙන්න මේවා තමයි මේ බ්‍රහ්මචාරී කියන වචනෙන් අර්ථවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ජීවිතේ ඉතා සුන්දර වූත්, නිර්වුල් වෙච්චත් අවධිය තමයි මේ ළමා කාලේ. ප්‍රශ්න ගැටලු නැහැ. වැඩිහිටියෙක් ගත්තාම ළමයෙක් ගත්තාම ලොකු පරතරයක් ලොකු වෙනසක් තියෙනවා. හිතන පතන විදිහට ගති පැවතුම් ගත්තාම හැසිරීම ගත්තාම මේ දේවල් ගත්තාම. නමුත් කුඩා දරුවෙක්ට එයාලා හරිම නිදහස් නේ. එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තිබුණත් එයාලා දන්නේ නැහැ මොනවද මේවා කියලා. එයාලට ගැටලුවක් නැහැ නිසා. ඉතින් ඒ වගේම මේ විසම වෙච්ච අදහස්, විසම ආකල්ප, විසම ගති පැවතුම් වලින් තොර අවධියක් තමයි මේ ළමා කාලය කියලා කියන්නේ. එහෙනම් මේ බ්‍රහ්මචාරී හේවත් මේ කුමාර අවධියේ කරන්න ඕන කාර්යයන් තමයි මනමින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම කියන කාර්යය. අපි පොඩි කාලේ අපි ඉගෙන ගන්න ඕනේ. අපි වෙන දේවල් කරන්න නෙමෙයි තියෙන්නේ නේද? ඉතින් මේ පොඩි කාලේ නැත්තම් මේ ළමා කාලේදී මනමින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම තමයි මේ කියන්නේ මේ ආශ්‍රම ධර්මවල එන බ්‍රහ්මචාරී අවධියෙන් නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් ශිෂ්‍යයෙකු වශයෙන් උගත යුතු ශිල්ප ශාස්ත්‍ර අනිවාර්යෙන්ම මේ යුගයේදී හදාරන්න ඕන. ඉතින් ඒ අනුව මේ කුලීන දරුවන් බ්‍රහ්මචාරී අවධියේදී අධ්‍යාපනය හදාරන එක ඉතාමත් අනිවාර්ය කාරණාවක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉගෙනීම් කටයුතු ආරම්භ කිරීම සඳහා විවිධ වයස් සීමාවන්ද ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි මෙහෙම ගමුකෝ බ්‍රාහ්මණ වංශික දරුවෙක්
සඳහා මේ ඒ කියන්නේ අනෙක් කුලවල දරුවන්ට වඩා ඊටාම සුවිශේෂී වරප්‍රසාදයක් මේ ආශ්‍රම ධර්මවල වෙන බ්‍රාහ්මණ මේ කියන්නේ බ්‍රහ්මචාරී අවධිය තුළිනුත් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ බ්‍රාහ්මණ දරුවෙක් වයස අවුරුදු 8 ඉඳලා තමයි බ්‍රහ්මචාරීව වෙත ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ශාස්ත්‍රීය දරුවෙක් වයස අවුරුදු 10 දී තමයි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. වෛශ්‍ය දරුවෙක් අවුරුදු 11 දී තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න ඕනේ. ඉතින් මේ ශුද්‍ර වංශික දරුවන්ට මේ කුලයකට බැඳිලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට කිසිම අවසරයක් හිමි වෙලා නැහැ. ඉතින් එයාලා කරන්න ඕනේ අර මුලින් ඉගැන්නුව විදිහටම බැල මෙහෙවරකම් කිරීම පමණයි. දැන් තේරුණානේ දැන් මේකෙත් බ්‍රාහ්මණ දරුවන්ට විශේෂ තැනක් හම්බ වෙලා තියෙනවා කියන එක. දැන් එයාලට අධ්‍යාපනය ලබන්න සුදුසු වයස තමයි බ්‍රාහ්මණ දරුවන්ගේ වයස අවුරුදු 8 කියන්නේ. එතකොට ශාස්ත්‍රයන් අවුරුදු 10 දී වෛශ්‍යයන් අවුරුදු 11 දී. බලන්න අනිත් අයට වඩා ඉතාමත් ඉස්සරහින් ඉන්න එතනද බ්‍රාහ්මණයින් නේද? ඉතින් මේ දරුවන් අධ්‍යාපනය ලබන කාල සීමාව තියෙනවානේ. මේ කාල සීමාව තුළ ගුරුවරයාට යටහත් පහත් එයාගේ අවවාද අනුශාසනා පිළිපදිමින් තමයි ක්‍රියා කරන්න ඕනේ. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාර්යයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්නේ උපනයන කර්මයෙන් පස්සේ. මොකද්ද මේ උපනයන කර්මය කියලා කියන්නේ එහෙනම්? ඉතින් මේකෙදි මේ උපනයන කියලා අදහස් කරලා තියෙන්නේ ආගමික වතාවත් සිද්ධ කරලා සූර්ය දෙවියා උදෙසා ගීතිකාවල් ගායනා කිරීමෙන් පස්සේ පූර්ණ නූල කරේ දැමීම කියන අවස්ථාව තමයි මේ උපනයන කියන වචනයෙන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ උපනයන කර්මය කරන්න කම්ම මේ බමුණු දරුවන් නියම බ්‍රාහ්මණ පුත්‍රයෙක් වශයෙන් සැලකෙන්නේ නැහැ. අපි බලමු ඇයි කියලා. ඉතින් මේ උපනයන කිරීමෙන් බ්‍රාහ්මණ පුත්‍රයෙක් බවටත් පත් වෙනවා නේද? ඊට පස්සේ දෙසරයක් උපන් කියන අර්ථයෙන් ද්විජ කියන නාමයෙන්වත් බ්‍රාහ්මණ දරුවන් හඳුන්වලා දීලා තියෙනවා. තේරුණාද මේ උපනයන කර්මය කිරීමෙන් පස්සේ බ්‍රාහ්මණ දරුවන් ද්විජ කියන නාමයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ද්විජ කියන්නේ දෙවරක් උපන් කියන අර්ථයෙන්. නේද? උපනයන කර්මය සිද්ධ කරන්නේ සූර්ය දෙවියන් උදෙසා ගීතිකා ගායනා කිරීමෙන් පස්සේ පූර්ණ නූල කියලා නූලක් තියෙන යාළගේ ඒක කරේ දැමීමෙන් අනතුරුව. ඉතින් මෙන්න මේ විදිහට ද්විජ කියන නාමයෙන් හඳුන්වනු ලබන්නේ යාළා එකවරක් මව් කුසෙන් බිහිවීමත් දෙවනවර පූර්ණ නූල කරේ දැමීමත් කියන අවස්ථාවක් දෙක සලකාගෙන තමයි ද්විජ කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් මුල් කාලයේදී මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනම ද්විජ නාමයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. නමුත් ඒක පසු කාලයේ වෙද්දී සම්පූර්ණයෙන්ම ද්විජ නාමයෙන් හඳුන්වලා තියෙන්නේ බ්‍රාහ්මණයින් පමණයි. ඉතින් මේ හැම එකකින්ම කරලා තියෙන්නේ යාළ සමාජයේ අනිත් අයට වඩා කැපිලා පේන්න ගත උත්සාහයන් විදිහට තමයි. එතකොට බ්‍රහ්මචාරී අවධියේදී එනම් ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕනේ ශිල්ප ශාස්ත්‍ර හදාරන අවධිය තමයි මේ බ්‍රහ්මචාරී අවධිය කියලා කියන්නේ. බ්‍රාහ්මණ දරුවන් අවුරුදු 8ෙනුත් ශාස්ත්‍රීය දරුවන් අවුරුදු 10ෙනුත් වෛශ්‍ය දරුවන් අවුරුදු 11ෙනුත් තමයි යම්කිසි ආචාර්යවරයෙක් වෙත එළඹිලා ශිල්ප ශාස්ත්‍ර හදාරන්නේ. ඉතින් එහිදී මේ උපනයන කර්මය සිද්ධ කළායින් පස්සේ පූර්ණ නූල කරේ දානවා. පූර්ණ නූල කරේ දැමීමෙන් පසුව ද්විජ කියන නාමයෙන් හඳුන්වනවා. නේ මුලදී බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන මේ කුල තුනම උපනයන කර්මය කිරීමෙන් අනතුරු ද්විජ කියන අර්ථයෙන් හඳුන්වලා තියෙනවා. නමුත් පසු කාලිනයේ වෙද්දී බ්‍රාහ්මණ දරුවන් විතරයි මේ ද්විජ කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ තමයි බ්‍රහ්මචාරී අවධිය කොහොමද ගත කරන්න ඕනි කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව ගැටලුවක් තියනවද බ්‍රහ්මචාරී අවධිය ගැන? ඒක තේරුණාද බ්‍රහ්මචාරී අවධිය කියන්නේ මොකක්ද? ඒ කාලේ කොහොමද ක්‍රියා කරන්න ඕන? මොනවාද සිද්ධ වෙන්නේ? ඒ පිළිබඳව තේරුණාද? මොන හරි ගැටලුවක් තියනවද? තේරුණා. තේරුණා. ඊට පස්සේ අපි මේ ගෘහස්ත අවධිය, වානප්‍රස්ත අවධිය සහ
සන්න්‍යාසී අවධිය පිළිබඳවත් පොඩි සාකච්ඡාවක් කරලම සටහන දාගමු. හරිද? දැන් ඊට පස්සේ පුද්ගල ජීවිතයේ බෙදලා තියෙන ඊළඟ අවස්ථාව තමයි ගෘහස්ථාවධිය කියලා කියන්නේ. නේද? ඒ කියන්නේ මේ අවධියේදී තමයි මේ ගෘහස්ත කියලා කියන්නේ මේ ගෘහ ජීවිතයක් ගත කරනවා කියන අර්ථයෙන් ගෘහස්ත කියන්නේ නේද? ඉතින් මේ කුඩා කාලයේදී අධ්‍යාපන කටයුතු හදාරීමෙන් පස්සේ ක්‍රමයෙන් තරුණ වියට එළඹෙනවානේ. ඉතින් මේ තරුණ වියට එළඹීමෙන් පස්සේ තමයි එළඹීමත් සමග තමයි මේ ගෘහ ජීවිතය හා සම්බන්ධ චර්යාවන් පිළිවෙත් අනුගමනය කරන්න ඕන. ඉතින් මේ Hindu දහමට අනුව නම් මේ චතුර්විධ පුරුෂාර්ථයන් අතරින් මේ චතුර්විධ අර්ථ ධර්ම කාම මෝක්ෂ මේ චතුර්විධ පුරුෂාර්ථයන් අතරින් අර්ථකාම කියන පුරුෂාර්ථ සපුරා ගැනීම තමයි මේ ගෘහස්ථවදේදී අපේක්ෂා කරලා තියෙන්නේ. අර්ථ කියන අදහසෙන් දක්වලා තියෙන්නේ ආර්ථික දියුණුව. කාම කියන දෙන්න අදහස් කරලා තියෙන්නේ පස්කම් සැප විඳීම. ඉතින් මේ Hindu සංස්කෘතිය තුල පස්කම් සැප විඳීම ඉතාමත් අවශ්‍ය දෙයක් විදිහට තමයි යාලා පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම මේ උපරිම අයුරින් කාම භෝගීව පස්කම් සැප විඳිමින් ගෙවන කාලය තමයි එහෙනම් මේ ගෘහස්ථ අවධිය කියලා කියන්නේ. ඉතින් මේ කාලයේදී විවාහ වෙන්න ඕනේ, අඹදරුවන් පෝෂණය කරන්න ඕන, දූපුතුන් ලබන්න ඕන. ඒ තුලින් ඉදිරි පරපුර නේද? ඉදිරියට තමන්ගේ පරපුර පවත්වාගෙන යන්න කටයුතු සැලසුම් සූදානම් කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. ගේ දොර ඉඩකඩම් කෙත්වතු ධන ධාන්‍ය මෙන්න මේ වගේ දේවල් ඉතාමත් මැනවින් හොඳින් දියුණු කරගන්නත් ඕනි. දැන් ගවයන් ආදී සතුන් පාලනය කරලා තමන්ගේ ආර්ථිකාංශයේ දියුණුව ළඟා කරගන්න ඕන. රැකී ආරක්ෂා කරමින් ජීවිතේ මැනවින් පවත්වා ගන්න ඕන. මුදල් ආදී උපයමින් ලෞකිකත්වයට වඩා නැඹුරුව කටයුතු කිරීම තමයි මේ ගෘහස්ථ අවධියේ මූලික වශයෙන් අපේක්ෂා කරලා තියෙන. ඉතින් මේ අනුව ගත්තාම මේ ගෘහස්ථ ජීවිතය ඉතාමත් සැපවත්ව පසිඳුරන් පිනවමින් කාමභෝගීව සැප සම්පත් වින්දනය කරන අවධිය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් ගෘහස්ථ අවධියේදී පුද්ගලයා ප්‍රධාන වශයෙන් කරන්නේ ගෘහ ජීවිතයක් ගත කිරීම. එහිදී විවාහ වෙන්න ඕනි, අඹදරුවන් පෝෂණය කරන්න ඕන, තමන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගන්න ඕනි, ඒක ස්ථාවර තත්ත්වයක තියාගන්න ඕනි. මෙන්න මේ වගේ දේවල් තමයි ගෘහස්ථ ජීවිතයේදී අවධියේදී පුද්ගලයා ඉටු කරන්න ඕනේ කාර්යයන් විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් ආශ්‍රම ධර්මවල ඊළඟ ධර්මයේ තමයි වානප්‍රස්ථ අවධිය. මොකක්ද මේ වානප්‍රස්ථ අවධිය කියලා කියන්නේ? මේ අවධියේදී මොකක්ද වෙන්නේ? ඉතින් මේ තරුණ කාලය ක්‍රමයෙන් ඉක්මලා යනවානේ. අපි හැමදාම බාල කාලේ ඉන්නේ නැහැ නේද? අපි හැමදාම ළමෙක් වෙලා ඉන්නේ නැහැ. හැමදාම තරුණ වෙලා ඉන්නේ නැහැ. මේවා කාලයත් සමග වෙනස් වෙමින් යනවා. ඉතින් මේ තරුණ කාලය ක්‍රමයෙන් වෙනස් වීමත් එක්කම නේද? ඒක වයසට යනවානේ අපි. ඉතින් අනේ කාලේ උදා වෙන කාල පරිච්ඡේදය තමයි මේ වානප්‍රස්ථ අවධිය කියලා කියන්නේ. තරුණ අවධියෙන් පසු අවධිය. ඉතින් මේ පුද්ගලයෙක්ගේ ජීවිතයේ තුන්වෙනි අවධිය විදිහට බ්‍රාහ්මණයෙන් දක්වලා තියෙන්නේ එහෙනම් මේ වානප්‍රස්ථ අවධිය. ඉතින් Tamanගේ දූ දරුවන් විවාහ වෙනවා, එයාලගේ දරු මුණුබුරන් ලබනවා නේද? ඉතින් මෙන්න මේ වගේ දේවල් පුද්ගල ජීවිතයන් වල සිද්ධ වෙද්දී ගෘහ ජීවිතයේ සියලුම දුක්ඛම් කාටලු වලින් නිදහස් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් දූ දරුවන් තමන්ගේ දරුවන් විවාහ වෙනවා. එතකොට ඒ දරුවන්ගේ දරුවෝ හම්බ වෙනවා නේද? එතකොට තමන් මේ ගෘහ ජීවිතේ නිදහස් වෙච්ච පුද්ගලයෙක් විදිහට තමයි එතකොට සඳහන් නැත්නම් මෙයාලා හැඳින්වෙන්නේ. ඉතින් වානප්‍රස්ථ කියන එකේ මේ මූලික අදහස වන්නේ මේ වනගත වීම. එහෙම නැත්නම් වනගත වීමට සුදුසු කාලය කියන අර්ථය තමයි මේ වානප්‍රස්ථ අවධියෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ කුලීනයාට, ඒ කියන්නේ කුලීනයා කියන්නේ දැන් කවුද කියලා දන්නව නේද? කුලයෙන් උසස් අය. නම් බ්‍රාහ්මණයින්ට, ශස්ත්‍රයන්ට, වෛශ්‍යයන්ට. ඉතින් මෙයාලා මේ ගෘහ ජීවිතයෙන් විශ්‍රාම ගැනීම, ආගම දහමට නැඹුරු වීම, ජීවිතය යාලගේ සැදෑ සමය විවේකයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට
අවශ්‍ය කාලය නැත්තම් හොඳම කාලෙ විදිහට තමයි මෙන්න මේ කාලය යාලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ සැදෑ සමය උදෑ වුණාට පස්සේ යාලා පෞල් ජීවිතෙන් ඈත් වෙන්න ඕනි. ඈත් වෙලා යාලා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා යොමු වෙන්න ඕනි. ඉතින් මෙච්චර කාලයක් මේ තරුණයෙකු විදිහට ඉඳලා ගත කරපු කාලය තුල අනුගමනය කරපු සිරිත් විරිත් වත්පිළිවෙත් තියෙනවනේ. ඉතින් මේව දැන් මේ වානප්‍රස්ථ අවධියේදී අනුගමනය කරන්න බෑ ඒවා. එයාලා ඒ වගේ ඈත් වෙන්න ඕනේ. ඒ වගේ මිදෙන්න ඕන. ඉතින් මේ සමාජගත බැඳීම් වලින් සමාජගත ජීවිතෙන් ඈත් වීමේ කාලය තමයි එහෙනම් මේ වානප්‍රස්ථ අවධිය කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් තවදුරටත් කියනවා නම් මේ රැකී රක්ෂා, නිලතල, මිල මුදල්, ඉඩකඩම් නේ මෙන්න මේවා පිළිබඳව නොසිතා සියල්ලන්ගේම වගකීම තමන්ගේ දරුවන්ට පවරලා තමන් නිදහස් වෙන්න ඕනේ. කාමභෝගීව පසිඳුරන් පිනවමින් ගත කරපු ජීවන රටාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනේ. සියලු වස්තුන් කෙරෙහි තිබිච්ච මේ කිසිදු ආසාවකින් තොරව තමයි කැමති නම් බිරිඳත් එක්ක වනගත වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිරිඳ නැතුව තනියම වනගත වෙන්නත් පුළුවන්. ඉතින් මේ වනගත වෙලා ධර්මානුකූලව ජීවිතය ගත කරන්න ඕන බව තමයි මනුස්මෘතියේ පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සඳහන් කරලා බලපුවාම යාළගේ මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරපුවාම ඉතින් මේ වානප්‍රස්ථ අවධියේදී සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කාර්යයන් 4ක් තියෙනවා. ඒවා තමයි 1. තාපස ජීවිතයක් සඳහා වනගත වීම. 2. සියලු දේපල දරුවන්ට පැවරීම. 3. කැමතිනම් බිරිඳ සමග වනගත වීම. 4. තාපස හෙවත් යෝගී ජීවිතයක් ගත කිරීම කියන අවස්ථාවල් 4 මේ වානප්‍රස්ථ අවධියේදී පුද්ගලයා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන අංගයන් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි වානප්‍රස්ථ අවධියේදී කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන් මේ යුගය ගත්තාම මේකෙන් අදහස් කරලා තියෙන්නේ බැඳීම් වලින් වගකීම් වලින් තොරව නේ මේ වගේ හැමදේම නිදහස් වෙලා වනගත වෙලා තවුස්දම් පුරන්න ඕන කියලා තමයි මේ වානප්‍රස්ථ අවධියේදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ජීවිතයේ අවසානයේ දක්වා මෙයාලට සිද්ධ වුණේ දැන් අර කියන්නේ ශස්ත්‍රයන් ගත්තාම මෙයාලට නම් එහෙම එයාලගේ ජීවිතයේ කොටස් බෙදලවක් එයාලට අවසාන කාලේ තාමත් සැහැල්ලුවෙන් නිදහසින් ආගම දහමට නැඹුරුව ගත කරන්න ඕන කියන මතයක්වත් තිබුණේ නැහැ මේ ශුද්‍ර වංශිකයන්ට. එයාලට තිබුණේ අර කුලීනයන්ට නේද? කුලීන උසස් අයට ජීවිත කාලය පුරාවටම බැලමේවරකම් සිද්ධ කිරීම විතරයි. දැන් මේවා හිමි වෙලා තියෙන්නේ බ්‍රාහ්මණයින්ට, ශස්ත්‍රයන්ට සහ වෛශ්‍ය වංශිකයන්ට විතරයි. එහෙනම් අපිට දැන් මේ වානප්‍රස්ථ අවධිය පිළිබඳවත් දල අදහසක් නැත්නම් ඒ කියන්නේ දල අදහසක් නෙමෙයි දැන් මම කරුණු ගොඩක් කියලා දුන්නානේ අපිට හොඳ අදහසක් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වානප්‍රස්ථ අවධිය පිළිබඳව. ඊට පස්සේ එනවා සන්න්‍යාසී අවධිය. මේක තමයි පුද්ගල ජීවිතයේ අවසානම අධීර විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ මහලු වියට එළඹුණාට පස්සේ මුළුමනින්ම ආගමික කටයුතු වලට තම කාලය ශ්‍රමය කැප කරන්න ඕන. ඒ විතරක් නෙමේ ලෞකික ජීවිතයේ පැවිදිච්ච සියලුම බැඳීම් හා වගකීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. මේ කියන්නේ අපි දැන් කතා කරන්නේ සන්න්‍යාසී අවධිය තුලදී හරිද? වේද අධ්‍යයනය, ධාරක පෝෂණය, යාග හෝම මෙන්න මේ ආදී තෙවදෑරුම් කටයුතු නේද? වේද අධ්‍යයනය තියෙනවා, ධාරක පෝෂණය තියෙනවා, යාග හෝම තියෙනවා. මේ වගේ නිදහස් වෙන්න ඕනේ. දවස පුරාම සිද්ධ කරන්න ඕනේ ආගම දහමට තමන්ගේ හිත යොමු කිරීම විතරයි. ඉතින් මරණය ගැන මෙනෙහි කරන්න ඕනේ. මරණයෙන් පස්සේ සුගතගාමී වීම සඳහා මේ භාවනා වගේ දේවල් යොදෙන්න ඕනේ. කුසල කර්ම සිද්ධ කරන්න ඕනේ. දුසිරිත් දුරාචාර වලින් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. කායික මානසික සැහැල්ලු බව තියෙන්න ඕනේ සුගතිගාමී වීමට
මෙන්න මේ වගේ දේවල් ඉතාමත් ඉවහල් වෙනවා කියලා තමයි බ්‍රාහ්මණයින් එයාලගේ මේ ආශ්‍රම ධර්මවල එන සන්‍යාසී අවධිය තුලින් සමාජගත කරලා තියෙන්නේ. ඉතින් මේ සතර ඉරියව් පවත්වන්න ඕනනේ. ක්‍රෝධ නොකිරීම, ඉවසීම, පවිත්‍රත්වය, සත්‍යවාදී බව, ඉන්ද්‍රිය දමනය මෙන්න මේ වගේ ක්‍රියාවන් ප්‍රගුණ කරන්න ඕන කියලාත් එයාලා සඳහන් කරනවා. ඉතින් ඊට අමතරව මේ සන්‍යාසී අවධියේදී සැරයටියත් ආහාර ගැනීමට සුදුසු පාත්‍රයත් ගොරෝසු වස්ත්‍රත් තමා සන්තක වීම ඉතාමත් වැදගත් විදියට තමයි සලකලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ අවධියේදී වාසය කිරීමට නියමිත තැනක් එහෙම නැත්නම් නියමිත ගෙයක් නැහැ. ඉතින් ඒකෙදි සංචාරක ජීවිතයක් තමයි පුද්ගලයා ගත කරන්න ඕන. දැන් මම අර කලින් කිව්ව මතකද? සන්‍යාසී අවධියේදී සැරයටියක් තියෙන්න ඕනේ. ආහාර ගැනීමට සුදුසු පාත්‍රයක් තියෙන්න ඕනේ, ගොරෝසු වස්ත්‍රයක් තියෙන්න ඕනේ කියලා නේ. ඇයි එහෙම කිව්වේ? දැන් මේ සන්‍යාසී අවධිය කියලා කියන්නේ ජීවිතයේ අවසාන කාලය නේද? ඉතින් මේ අවධියේදී සමහර විට ඇවිද ගන්න බැරි වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ වාරුවක්, උපකාරයක්, උදව්වක් ඕන වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවලදී තමයි මේ සැරයටියක් ඕනේ නේද? සැරයටිය ආධාරයෙන් අපිට ඇවිදින්න කරන්න පුළුවන්. ඊට පස්සේ ආහාර ගන්න හොඳ කියන්නේ සුදුසු පාත්‍රයක් තියෙනු නැත්නම් ඒ වගේ හා සමාන දෙයක් තියෙන්න ඕනේ ආහාර ගන්න. ගොරෝසු වස්ත්‍රයක් තියෙන්නත් ඕනේ කියලා කියනවා. දැන් එයාට මේ සන්‍යාසී අවධිය ගත කරන පුද්ගලයාට ජීවත් වෙන්න සුදුසු එක් නිශ්චිත ස්ථානයක් නැහැනේ. එයාට ආශ්‍රමයක් ආරාමයක් නැහැ, ගෙයක් දොරක් නැහැ නේ. එයාට ජීවත් වෙන්න. එයා තැනින් තැනට යමින් තමයි ජීවිතය ගත කරන්න ඕන. ඉතින් ගොරෝසු වස්ත්‍රයක් තියෙන්න ඕනේ කියලා කියන්නේ සීත කාලෙදී, වැසි සහිත කාලයකදී නේද? කේක උවදුරු වලින් දැන් කැලේ වනගත වෙලා ඉන්නවා නම් එහෙම ඉන්න ඕන. ඉතින් මේ මැසි මදුරු මේ වගේ ආරක්ෂා වෙන්න, සීතල කාල ගුණයෙන් ආරක්ෂා වෙන්න මෙන්න මේ වගේ කාර්යයන් සලකලා තමයි ගොරෝසු වස්ත්‍රයක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවල් පිළිබඳව සලකලා බලපුවාම සන්‍යාසී අවධියත් මේ පුද්ගල ජීවිත ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් නේද? ඉතින් මේ ඒ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සමස්තයක් විදිහට මේ ආශ්‍රම ධර්ම පුද්ගලයාගේ ජීවිතයේ කොටස් කරලා කිසියම් පිළිවෙලකට අනුවගෙන යාම සඳහා අනුබල දීපු ඉගැන්වීමක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ කතා කළේ ආශ්‍රම ධර්මවල එන පුද්ගලයාගේ ජීවිතය කොටස් 4කට බෙදුවා. පළවෙනි එක බ්‍රහ්මචාරී අවධිය, දෙවෙනි එක ගෘහස්ත අවධිය, තුන්වෙනි එක වානප්‍රස්ත අවධිය සහ හතරවෙනි එක සන්‍යාසී අවධිය කියලා වශයෙන්. ඉතින් මේ පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවද? නැත්තම් තේරුණාද? තේරුණා මේ ශීකරණ සරල ජීවිතේ තියෙන අවදි ටික වගේ. ඔව් එහෙම තමයි කතා කරන්නේ. පුද්ගලයාගේ ජීවිතයේ තියෙන කොටස් 4නේ. ඉතින් අර මේවා අපිට මතක තියාගන්න හරි ලේසි. නේද? හොඳට අවධානයෙන් අහගෙන හිටියොත් දැන් මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ දැන් වහපුව නෝට් එක ලියනවා. එතකොට මේවා කොහොමවත් මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් එකම කාරණාව දෙතුන් පාරක්ම ඇහෙද්දී කටපාඩම් කරනවට වඩා හොඳට මතක තියාගන්න පුළුවන් අහලම. දුර ඒක පිළිබඳවත් ගැටලුවක් නැහැ. එහෙනම් අපිට මේක සටහන දාගත්තාම මේ ආශ්‍රම ධර්ම පිළිබඳව ඊට පස්සේ අපිට තියෙනවා සාකච්ඡා කරන්න ආශ්‍රම ධර්ම පිළිබඳ බෞද්ධ විග්‍රහය තියෙනවා. ඊට අමතරව මට කලින් දෙන්න බැරි වුණා අපි ස්වධර්ම කතා කළා. ස්වධර්ම පිළිබඳ බෞද්ධ විග්‍රහය තියෙනවානේ. ස්වධර්ම පිළිබඳ බෞද්ධ විග්‍රහය අපි ලියාගත්තේ නැහැ. ඒකත් සටහනක් දාගන්න ඕන. ඊට පස්සේ ආශ්‍රම ධර්ම පිළිබඳව සටහන දාගෙන ආශ්‍රම ධර්ම පිළිබඳ බෞද්ධ විග්‍රහය කතා කරන්න ඕන. ඊට පස්සේ අපිට තියෙනවා මේ බ්‍රාහ්මණයන්ගේ තවත් ඉගැන්වීමක් වන මේ උදක පාරිශුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න. ඊට පස්සේ උදක පාරිශුද්ධියෙන් පස්සේ මේ බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් පිළිබඳව සාකච්ඡා කරලා අවසానයි. ඊට පස්සේ අපිට තියෙනවා මේ ප්‍රාග් වෛදික චින්තනය තුළ මේ කාන්තාවට හිමි වෙලා තිබිච්ච තත්ත්වය පිළිබඳව නැත්නම් හිමි වෙලා තිබිච්ච ස්ථානය පිළිබඳව කරුණු
සාකච්ඡා කරලා බලන්න. ඉතින් අපි එහෙනම් දැන් මේ ආශ්‍රම ධර්ම පිළිබඳව සටහනක් දාගමුද? හා මිස්. ඔව් ආශ්‍රම ධර්ම පිළිබඳව එහෙනම් දැන් සටහන දාගන්න අනුමාත්‍රකාව දාගන්න ආශ්‍රම ධර්ම කියලා.